ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු අංග ප්‍රථමයෙන් සිරස්තල. නවවන පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ජනපති ප්‍රධානත්වයෙන් හරිත කෘෂිකාර්මික ප්‍රතිපත්තිය ඉදිරියටත් ඩිජිටල් ආර්ථිකයක බලාපොරොත්තුව සමගින් රට ඉදිරියට ගෙන යන බවට ජනපති පවසයි. අමතර ඉන්ධන නොමැති නිසා විදුලි බල මණ්ඩලයට තෙල් සැපයියේ නොහැකි බව ලංකා IOC සමාගම දැනුම් දෙයි. ඔමික්‍රෝන් ව්‍යාප්තියෙන් චීනයේ නගර කිහිපයක අවදානම් තත්ත්වයක්. නවවන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අද පෙරවරුවේ නවවන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. සැසිවාරය ආරම්භ කිරීමට පෙර කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මැති ඇමතිවරුන් පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණියා. නවවන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදී එතුමන් පිළිගනු ලැබුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින්. ඉන්පසු පාසල් සිසු සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කරමින් ජනාධිපතිවරයා පිළිගත් අතර පසුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත කැඳවාගෙන එනු ලැබුවා. චාම් උත්සවයකින් පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේ සමාරම්භය සඳහා විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයන්, හිටපු ජනාධිපතිවරුන්, හිටපු අග්‍රාමාත්‍යවරුන් මෙන්ම අගවිනිසුරුවරයා, උපරිමාධිකරණ විනිසුරුවරුන් සහ නීතිපතිවරයා ඇතුළු සම්භාවනීය අමුත්වයන් රැසක් සහභාගී වී සිටියා. ගෝලීය වශයෙන් ව්‍යසනයකට මුහුණ දී ඇති මොහොතක රට ගොඩනැගීමට එක්වීමට සියලු දෙනාට ජාතික වගකීමක් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. නවවන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයේදී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ හරිත කෘෂිකර්මාන්තයක් ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනක් මෙන්ම ඩිජිටල් ආර්ථිකයක් කරා රට යොමු කිරීමේ වැඩසටහනද තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි. ඔබ මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුල ජනතා වරමින් ජනාධිපතිතුරයට පත් වූ මාද මේ රටේ සියලුම ජනතාවට වගකිය යුතු වෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුව තුලදී ඉන් පිටතදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ වගකීම් නිසි ලෙස ඉටු කරමින් අද මේ රට මුහුණ දී තිබෙන අභියෝග ජය ගැනීම සඳහා සහාය වන ලෙසට රටේ ජනාධිපතිවරයා ලෙස මාද ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. මේ වෙන විට ගෝලීය වසංගතය පාලනය සම්බන්ධයෙන් අප ලෝකයේ බොහෝ රටවලට සාපේක්ෂව ප්‍රශස්ත මට්ටමක සිටිනවා. ඉලක්කගත ජනගහනයෙන් 85%කට වැඩි ප්‍රමාණයකට එන්නත් මාත්‍රා දෙකම ලබා දී රෝග තත්ත්වය පාලනය කොට සාමාන්‍ය ජන ජීවිතය යලි ආරම්භ කරන්නට අපිට හැකි වී තිබෙනවා. වර්ෂ 2019 දී මා ජනාධිපතිතුරයට පත් වන විට රටේ ජනතාවට තිබුණු මූලික ගැටලුව ජාතික ආරක්ෂාව බව අද වන විට බොහෝ දෙනෙකුට අමතක වී තිබෙනවා. මේ වෙනකොට අපේ රජයේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කොට තිබෙනවා. මත්ද්‍රව්‍ය උදුරත් එදා ඉතා බරපතල ප්‍රශ්නයක් බවට පත් වී තිබුණා. අපේ ආරක්ෂක අංශවල සහ බුද්ධි අංශයේ ක්‍රියාකාරීත්වය නිසා අද මේ තත්ත්වය බොහෝ දුරට පාලනය වී තිබෙනවා. මා වගකීමෙන් කියනවා මගේ පාලන කාලය තුල කිසිදු ආකාරයක මානව හිමිකම් කඩකිරීමකට රජය අනුබල දී නැහැ. ඒ වගේම ඉදිරියේදී එවැනි ක්‍රියාවන් සිදුවන්නට අපි ඉඩ තබන්නේත් නැහැ. ඉදිරි වසර 3 තුල ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති ආකර්ශනීය ආයෝජන මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම අප සකස් කරනවා. වේගවත් සහ තිරසාර සංවර්ධනයක් සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය
අපි හොඳින්ම වටහාගෙන තිබෙනවා. ඒ නිසා මාර්ග දසලක්ෂයේ වැඩසටහන, නගර සංවර්ධන ව්‍යාපෘති, ග්‍රාමීය නිවාස හා නාගරික මහල් නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති, පාලම් 5000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය, වැව් 14000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන, දිවයිනේ සියලුම නිවාසවලට විදුලිය හා පානීය ජලය ලබා දීමේ වැඩසටහන්, අධිවේගී අන්තර්ජාල පහසුකම් රට පුරා ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘති, තාක්ෂණික ගම්මාන හා කර්මාන්ත පුර ඉදිකිරීමේ ව්‍යාපෘති සියල්ල සැලසුම් කළ ආකාරයට සිදුවෙමින් පවතිනවා. හරිත කෘෂි කර්මාන්තයක් සඳහා අපගත් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී අපිට යම් ගැටලු වලට මුහුණ දෙන්නට සිදු වුණා. අපේ අරමුණ හා සැලැස්ම හරියාකාරීව සංනිවේදනය නොවීම නිසා වැඩපිළිවෙල හඳුන්වා දීමේදී ඇති වූ යම් යම් ප්‍රායෝගික ගැටලු දේශපාලනීකරණය වූ නිසා මේ සම්බන්ධයෙන් වැරදි වැටහීමක් ඇති වුණා. ඒ අනුව සමහර තීන්දුව මහජන දුෂ්කරතාවයන්ට හේතු නිසා ඒවා සම්බන්ධයෙන් යම් වෙනස්කම් කරන්නට අපට සිදු වුණා. ඒ කෙසේ වෙතත් හරිත කෘෂි කර්මාන්තයක් ඇති කිරීම සම්බන්ධයෙන් වූ අපේ රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් වී නැහැ. ඒ නිසා සිදු අඩුපාඩු නිවැරදි කරගෙන වඩා ඵලදායී ආකාරයකට මෙම ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන්නට අප බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී වාහන ආයනයන සඳහා අවසර ලබා දෙන විට විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛතාව ලබා දෙන්නට අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව වාහන සඳහා විදුලිය සැපයීමේදී හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කරන්නට අපි සැලසුම් කළ යුතුයි. පාසල් අතර ඇති පරතරය අවම කිරීම සඳහා ඉදිරි වසර කිහිපය තුළ දිවයිනේ සෑම පාසලකටම අවශ්‍ය මූලික පහසුකම් ලබා දීමට අපි කටයුතු කරනවා. අප රට තුළ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා වඩාත් නිදහස් පරිසරයක් ඇති කළහොත් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියෙන් යුතු ලොව පිළිගත් උසස් අධ්‍යාපන ආයතන ලංකාවට ආකර්ෂණය කරගැනීමේ අවස්ථාව අපිට හිමි වෙනවා. ඒ නිසා රාජ්‍ය විශ්වවිද්‍යාල ධාරිතාව වැඩි කරන අතර ඉහළ ප්‍රමිතියෙන් යුතු රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල රටතුර ආරම්භ කිරීම සඳහා අවසරය දිය යුතුද යන්න පුළුල් වශයෙන් සාකච්ඡා කරන ලෙස මා මේ උත්තරීතර සභාවට යෝජනා කරනවා. අප ඉතිහාසයේ පුරා ඕනෑ තරම් අභියෝගවලට මුහුණ දුන් ජාතියක්. මේ අවස්ථාවෙත් අපට තිබෙන අභියෝග ජය ගන්නට අපට හැකියාවක් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය නායකත්වය දෙන්නට මම සූදානම්. ඒ නිසා රටට ආදරය කරන සියලු දෙනා එක්ව මේ අවස්ථාවේ ඒ සහාය ලබා දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි. පෙරවන් සරණයි. නවවන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද එලෙසින් පැවැත්වීමත් සමග එයට සමගාමීව ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයද පැවැත්වුණා. එහි විශේෂ සැසිවාරය පැවැත්වුණේ මාලදිවයින් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන්. මෙරට දේශපාලන ප්‍රවාහයේ අනාගත උරුමකරුවන් බවට පත්වන ශ්‍රී ලංකාවේ තරුණ තරුණයන්ගේ අදහස් ආකල්පයන් රට තුළට ගෙන යාම තරුණ ප්‍රජාවගේ අභිවෘද්ධිය සඳහා ප්‍රතිපත්ති සකස් කිරීම ආදී අරමුණු ඇතිව ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වනවා. තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරනු ලබන පස්වන ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයයි අද මෙලෙස පැවැත්වුණේ. ඒ මහරගම ජාතික තරුණ මධ්‍යස්ථාන ප්‍රධාන ශාලාවේ ඉදිකරන ලද විශේෂ සභාගර්භයේදී තරුණයා සහ තරුණයාගේ කාර්යභාරය අතීතයේදී වර්තමානයේදී සහ අනාගතයේදී කියන මේ කාල තුනදී කොයි ආකාරයෙන් රැස් වී තිබෙනවාද මෙන්න මේ කියන කරුණු කාරණා මේ මාතෘකාව තුළදී විවාදයට බඳුන් කරනු ඇතැයි මේ විවාදය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා සුසුයයි මේ සභාවට යෝජනා කරමින් මම මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. මෙලෙස ක්‍රියාත්මක වන පස්වන ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුව ආසන 225ක නියෝජනය සමගින් මෙන්ම මෙරටේ සියලුම විශ්වවිද්‍යාල නියෝජනය කරමින් තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 362කින් සමන්විත වනවා. රටේ පවත්නා වත්මන් දේශපාලන තත්ත්වය මේ වෙනකොට බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙච්ච මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. එවැනි වාතාවරණයක් තුල තමයි රටේ දේශපාලන දිශානතිය නිවැරදි මාවතකට යොමු කිරීම වෙනුවෙන් තාරුණ්‍යයේ දායකත්වය සම්බන්ධව අපි කතා කළ යුතු වන්නේ. රටේ දේශපාලනය වෙනුවෙන් තරුණයින් යොදා ගැනීම සඳහා තරුණයින් හුරු කිරීම, තරුණයින් යොමු කිරීමේ කටයුතු තමයි මේ වන විට මෙම පරිශ්‍රය තුල මේ ආකාරයෙන් සිද්ධ වෙන්නේ. තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය ජාතික තරුණ සේවා සභාවේ එකතුවෙන් තමයි මෙම කටයුතු මේ ආකාරයෙන් ජාතික තරුණ සේවා සභාවේ විශේෂ පරිශ්‍රයක් තුල මේ විදියට සිද්ධ වෙන්නේ. ඒ අනුව එලෙස තේරීපත් වන නියෝජිතයන් හරහා මූලික වශයෙන් සිදුවන්නේ රටේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රතිපත්ති සම්පාදනය සඳහා තරුණයින් දායක කර ගැනීමයි.
තරුණ පාර්ලිමේන්තු සංකල්පය ලෝකයේ බොහෝ රටවල් වල ව්‍යාප්තව තිබෙන සංකල්පයක්. මේ විදිහට තරුණ පාර්ලිමේන්තුව දශකයකට වඩා වැඩි කාලයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. 2014 ජාතික තරුණ ප්‍රතිපත්තිය මගින් ජාතික මට්ටමේ, ප්‍රාදේශීය මට්ටමේ සහ පළාත් පාලන මට්ටමේ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා තරුණයන්ව දායක කර ගැනීම සඳහා තරුණ පාර්ලිමේන්තුව අනිවාර්යෙන් මැදිහත් කරගත යුතුයි කියලා ඒ ප්‍රතිපත්තිය තුල යෝජනා කරලා තියෙනවා. අපි විවිධ මාතෘකා මේ සභාව තුල විවාදයන්ට බඳුන් කරමින් තරුණයන්ගේ අදහස් කොයි ආකාරයෙන්ද මේ ප්‍රතිපත්ති වලට ඇතුළත් විය යුතු වන්නේ කියන එක සම්බන්ධයෙන් අපි මැදිහත් වීමක් කරමින් ඉන්නේ. ඉදිරි කාලය තුලදී අපිට මීටත් වඩා වැඩි කැපවීමකින් රටේ සංවර්ධනය සඳහා, සමාජ සංවර්ධනය සඳහා සහ ආර්ථිකයේ යම්කිසි ව්‍යුහගත වෙනසක් සඳහා මැදිහත් වෙන්නට අපිට හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. 1 2 3 4 5 කියන සියලු තරුණ පාර්ලිමේන්තු තුලින් මේ වෙන විට රටේ තීරණ ගන්න ව්‍යවස්ථාදායකයට අපි මේ තරුණ පාර්ලිමේන්තු නායකින් විශාල ප්‍රමාණයක් බිහි කරලා තියෙනවා. පස්වන ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුව ඉන් පසුව 6 වෙනි ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවක් නාම යෝජනා බාර ගැනීමක් සිද්ධ වෙනවා. එහිදී යෞවන සමාජ ශාස්ත්‍රයේ දියලෙන අපේ තරුණ නායක නායිකාවන්ට විශේෂ ස්ථානයක් හිමි වෙනවා. එහිදී අවුරුදු 15ත් 29ත් අතර තරුණ සියලු දෙනාටම ලබා දෙන අවස්ථාවක් තියෙනවා. තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ඔහුට තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල අවුරුදු 15 සහ 29 කියන තරුණ කොට්ටාසේ තමන්ගේ සහෝදර සහෝදරයන්ගේ ඡන්දයෙන් තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හෝ මන්ත්‍රීවරිය විදියට තේරීපත් වීමට හැකියාව තියෙනවා. සතියන්තයේ විවිධ චාරිකාවලට යොමු පුද්ගලයින්ට කොවිඩ් බවට සැක සහිත රෝග ලක්ෂණ වේ නම් කොවිඩ් පරීක්ෂණයකට ලක්වීම සුදුසු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ඒ මහතා සඳහන් කළේ දීර්ඝ සතියන්තයෙන් පසු කොවිඩ් ආසාදිතයින්ගේ යළි වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි. තවත් කොවිඩ් ආසාදිතයින් 688ක් ඊයේ මෙරටින් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5,97,035ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ 7ත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,218ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ජනවාරි මාසයේ මුලදී ඇතිවෙච්ච තත්ත්වයන් අපි කිව්වා සති 2-3කින් තමයි අපිට රෝගීන්ගේ වැඩිවීමක් දකින්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් දැන් මේ යන්නේ 3 වන සතිය. මේ 3 වන සතියේ මෙවැනි තත්ත්වයක් ඇතිවීම අපිට අනපේක්ෂිත දෙයක් නෙවෙයි. ඒ වැඩිවීම සුළු කොට තකන්න අපට පුළුවන් කමක් නැහැ. ඒ වගේම මේ මොහොත වෙනකොට දීර්ඝ සතියන්තයකින් පස්සේ ශාල පිරිසක් ඒ සතියන්තයේ සංචාරණ කටයුතු වල යෙදিলা තියෙනවා. ජනතාව ඒකරාශී වෙන ස්ථානවලට එක්රැස් වෙලා තිබෙනවා. මේකෙන් පස්සේ අපිට බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙන රෝගීන්ගේ වැඩිවීමක් ගැන අපි නිතර කතා කරනවා. මේක පාලනය කර ගැනීම සඳහා ඒ වගේම එතනින් තවදුරටත් වර්ධනය වීම අඩු කර ගැනීම සඳහා මේ නිවාඩු වලින් පසුව ඉදිරි දින කිහිපය තුළ යම් ආකාරයකට පවුලේ අයට සංචාරයේ යෙදෙන අයට හෝ සංචාරයේ නොයදුනත් පවුලේ ගෙවල් වල ඉන්න අය අතර යම් ආකාරයකට ශ්වසන රෝග තත්ත්වයක් එහෙම මතු වුණොත් හැකි පමණ ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගෙන කොවිඩ් රෝගියෙක්ද නැද්ද කියන එක හඳුනා ගැනීමට කටයුතු කිරීම වැදගත් වෙනවා. ඒ වගේම සුළුෙන් හෝ තියෙන උණක් දීර්ඝ කාලීව පවතිනවා නම් කොවිඩ් පමණක් නෙවෙයි ඩෙන්ගු රෝගයත් මේ දවස්වල අපි කතා කරනවා. ඒ නිසා එවැනි රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම මේ මොහොතේ වැදගත් වෙනවා. මේ අතර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පෙබරවාරි මාස 22 වන දින පැවැත්වීමටයි නියමිත පැත්තේ. ඒ අනුව ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින කොවිඩ් වෛරසය වැළඳුණු සහ නිරෝධායනය වන දරුවන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන 108ක් හඳුන්වා දී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාල් සිල්වා මහත්මිය පවසනවා. විභාග අපේක්ෂක දරුවන් හට කොවිඩ් වෛරසය වැළඳී සිටිනම් විදුහල්පතිවරයා හෝ පදිංචි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත දැනුම් දී විභාග මධ්‍යස්ථානයේ වෙත යොමු විය හැකි බවයි ඒ මහත්මිය සඳහන් කළේ. ඒ අනුව කළමනාකරන පහසුව සඳහා ආසන්නතම විභාග මධ්‍යස්ථානයේ තෝරා ගැනීම වඩාත් සුදුසු බවද ඒ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු උපකාරක පන්ති, දේශන සහ සම්මන්ත්‍රණ යන ආදිය පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වනු ඇති. විශේෂ විභාග ශාලාවට දුවල පුතාලව එක්තන් එන්න ඕනේ. වතුර බෝතලයක්, සැනිටයිසර්, විස බීජහරණ ද්‍රව්‍ය, මුඛාවරණ සියලු දේ අවශ්‍යයි. ඒ නිසා තමන්ගේ උපකරණ ටික තමන් ගේන්න. කාගෙන්වත් ඉල්ලන්න බෑ එතනදී. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 13311ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,68,505ක් ලෙසයි. ඔමික්‍රෝන් ව්‍යාප්තිය හමුවේ චීනය විසින් අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කොවිඩ් වසංගතයේ වත්මන් මාතෘකාව බවට පත්ව ඇති ඔමික්‍රෝන් ප්‍රවේදය චීනයේ නගර කිහිපයකින්ම වාර්තාවීමත් සමග ඇතැම් ප්‍රදේශ සඳහා කොවිඩ් අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට චීන සෞඛ්‍ය අංශය පියවරගෙන තිබෙනවා. ඒ අනුව චීන මාධ්‍ය වාර්තා කළේ ඔමික්‍රෝන් ප්‍රවේදය බීජිං ඇතුළු නගර කිහිපයක ව්‍යාප්තව ඇති බැවින් ඒ අනුව නගර අතර සංචාරය කිරීමට පෙර සෞඛ්‍ය අංශ දැනුවත් කිරීම සිදු කිරීම අනිවාර්ය බවට චීන රජය විසින් දැනුම් දී ඇති බවයි. මේ වන විට චීනයේ පළාත් කිහිපයකින් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රවේදය ආසාදනය වූ පුද්ගලයන් හමු වී තිබෙනවා. ඒ හේතුවෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශීත ඍතු ඔලිම්පික් උළෙලටද දැඩි අවධානමක් පවතින බවටයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව 2022 ශීත ඍතු ඔලිම්පික් තරඟාවලියේ ප්‍රවේශ පත්‍ර මහජනතාවට අලෙවි කිරීමේ තීරණය අවලංගු කිරීමට බීජිං බලධාරීන් තීරණය කර ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කළේ. ජාත්‍යන්තර රටවලින් පැමිණෙන ක්‍රීඩාලෝලීන්ට ප්‍රවේශ පත්‍ර අලෙවි නොකළද රට තුළ සිටින ප්‍රේක්ෂකයන්ට තරඟ නැරඹීමේ අවස්ථාව ලබා දීමට මීට පෙර තීරණය කර තිබුණා. කෙසේ වෙතත් මේ වන විට සංවිධායකයන් විසින් එකඟතාවන්ට එළඹ ඇත්තේ ආරාධිත කණ්ඩායම් වලට පමණක් ප්‍රවේශ පත්‍ර ලබා දීමටයි. ගත වූ දිනේ චීනයේ නව කොවිඩ් ආසාදිතයන් 223 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙවර තරඟාවලියේ නරඹන්නන් නිල සංවිධාන හරහා තෝරා ගැනීමටත් දැඩිව සෞඛ්‍ය රීති පිළිපැදීමේ පොරොන්දුව මත කැඳවීමටත් අපේක්ෂා කර තිබෙනවා. මේ අතර ගත වූ දිනේ ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ අතර දෙවැනියට වැඩිම කොවිඩ් ආසාදිතයන් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඊයේ ඇමරිකාවෙන් නව කොවිඩ් ආසාදිතයන් 3,89,553ක් සහ ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයන් 2,38,018 දෙනෙකුද වාර්තා වී ඇති බවයි විදේශ සෞඛ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. එමෙන්ම ගත වූ දිනේ ඇමරිකාවෙන් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 468ක් වන අතර ඉන්දියාවෙන් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 302ක් ලෙස සටහන් වන බවද එම සෞඛ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්. ඉදිරි කාලය තුළ විදුලි විසන්ධි කිරීමක් සිදු කළහොත් එයට අදාළ කාලසටහන පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ගල්ලංගුරු බලාගාරයේ මෙගාවට් 300ක ප්ලාන්ට් හදිසි ආපදාවක් ඇවිල්ලා ඒක නවතුණා. ඒක හරිගස්සලා ඉවර වෙන්නේ ඉංජිනේරු කියන විදිහට 24 වෙනිදා. ඒ නිසා අපිට මෙගාවට් 200ක් විතර ඩීසල් හා ෆර්නස් වලින් දුවන ප්ලාන්ට් දුවන්න වෙලා තියෙනවා. සපුගස් කන්දේ කැලණ 30 වරායේ තියෙන ෆ්ලෝටින් බලාගාරය. ඒකට අපිට ටොන් 1500ක් පොඩි දවසකට මේ ධාවනය කරා. ඒ හින්දා එතන අපේ ගබඩාවල චිත්ත තෙල් අවසන් වුණාම තෙල් සංස්ථාවට කතා කරලා අපිට ටොන් 3000ක් හම්බුණා. ඒ 3000 අද හැන්දෑව වෙනකොට අවසන් වෙන්න යනවා. ඒ නිසා අපි කල්පනා කරා විකල්ප වැඩපිළිවෙලක් කටට IOC සමාගමත් එක්ක සාකච්ඡා කරලා තෙල් ටිකක් ගන්න පුළුවන්ද කියලා. දැන් ඉස්සලා IOC සමාගමේ කොළඹ ඉන්න ප්‍රධාන කළමනාකාරතුමත් ඒ නිලධාරීත් එක්ක මමත් විදුලි බල සභාපතිතුමත් උපසභාපතිතුමත් ලේකම්තුමත් එක්ක සාකච්ඡාවක් ආවා. ඒ සාකච්ඡාවේදී ඒගොල්ලෝ අතේ මේ මොහොත වෙනකොට එහෙම වැඩිපුර ඉන්ධන තොගයක් නැහැ. ඒ තොගයක් තිබුණත් ඒක තිරිකුණාමලේ තියෙන කොළඹින් ගන්න ක්‍රමයක් නැහැ. ඉතින් අපි ඒගොල්ලොත් එක්ක දීර්ඝකාලීන වැඩපිළිවෙලක් ගැන සාකච්ඡා කරන්න තීන්දුව කරා. නමුත් මේ මොහොතේ ඒගොල්ලන්ගෙන් අපිට මේ අපේ අඩුව පිරිමහ ගන්න බෑ. නමුත් දැන් අපි ඊට වඩා වෙනත් ප්‍රතිකර්මයක් අත්තා. ඉන්ධන නැවක් තියෙනවා කොළඹ වරායේ. තෙල් සංස්ථාව ගෙනාපු අපි දැන් ඒකට කබ්‍රාල් මැතිතුමත් එක්කත් මුදල් අමාත්‍යාංශයත් එක්කත් සාකච්ඡා කරන් යනවා. ඒ තෙල් නැව එළියට ගන්න. ඒ තෙල් නැව ගන්න පුළුවන් වුණොත් අපිට අතේ තියෙන තොග වලින් එළියට ගන්න ඉස්සෙල්ලා මේ අතේ තියෙන ස්ටොක් වලින් අපිට තෙල් දෙන්නම් කියලා. ඒ බලාපොරොත්තුෙන් තමයි දැන් ඉන්නේ. ඒක හම්බුනොත් අපිට අද විදුලිය විසන්ධි කිරීමක් නැතුව යන්න පුළුවන් වෙනවා. කොහොමුණත් අපි මහජනයාට දැනුවත් කරන්න යනවා හදිස්සියේ විදුලි කැපීමක් සිද්ධ වුණොත් කැපීම වෙන වෙලාව පිළිබඳ කාලසටහන. පැයක් නැත්නම් පැය එකමාරක විදුලිය කැපීමක් කරනවා නම් කරන වෙලාව අපි ප්‍රකාශයටපත් කරනවා. සතොස හරහා ලබා දෙන භාණ්ඩ වර්ග 20ක් ඇතුළත් සහන මල්ල සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය ආචාර්ය බඳුල ගුණවර්ධන මහතා ඊයේ විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. කාලාන්තරයක් තිස්සේ විශාල ප්‍රයත්නයක් දරලා කරගත්ත ක්‍රමානුකූල වැඩපිළිවෙලක් තුල තමයි මේ සහන මල්ලේ සම්බ කිලෝ 10ක් සහිතව භාණ්ඩ වර්ග 20ක් ලබා දෙන්නේ 3998ක මිලට. මේ වෙළඳසැල් ජාලයකින් මේ භාණ්ඩ මල්ලම ලබා ගැනීමට එක්තරා වෙළඳසැල් ජාලයකින් රුපියල් 6521ක්. දෙවෙනි වෙළඳසැල් ජාලයෙන් මේ භාණ්ඩ ටික ලබා ගන්න 5834ක්. දෙවෙනි වෙළඳසැල් ජාලයෙන් 5771යි. අඩුම තියෙන්නේ 5770කට තිබුණ මේ මල්ලක් සමග සාපේක්ෂව සැසඳීමේදී අපේ සහන තෑගි මල්ල රුපියල් 1750කට වඩා මිල අඩුවෙන් තමයි ලබා දෙන්නේ. ලංකාව පුරාම සතොස නැහැ. සතොස තියෙන්නේ 444යි. ඉතින් එහිදී අපි විශේෂයෙන් මේ කොවිඩ්-19 වසංගතයේ යටතේ විශාල වශයෙන් ජනතාව වෙළඳසැල් තුල හෝ පිටත ගැවසීම නවත්වන්නටත් ඒ වගේම දියුණු තාක්ෂණික ක්‍රමවේද අනුව තමන්ගේ නිවසටම භාණ්ඩ ගෙන්නා ගැනීමත්
සතොස අලුත් තාක්ෂණය යොදා ගැනීමේ පිළිවෙතට මාරු වෙලා තියෙනවා බෙල් සොලියුෂන් සමාගම හරහා. ඔවුන් මේ භාණ්ඩ තොගය ලංකාවේ ඕනෑම තැනකට ගෙනිහිල්ලා බාර දෙන්නේ සාන මිලකට. රුපියල් 200ක ගාස්තුවක් තමයි අය කරන්නේ. ඉතින් මෙතන 1750ක වාසියක් තියෙනකොට ඒ ප්‍රවාහන ගාස්තුව 200 ගෙව්වට පස්සේ තවත් 1500ක වාසියක් පාරිභෝගිකයට තියෙනවා. පාරිභෝගිකයන් දැනුවත් වීම මත තමයි ඒ අයට කේබල් කරන්න ශක්තිය ලැබෙන්නේ. ඒ අයට තෝරා ගැනීමේ හැකියාව ලැබෙන්නේ. ඉතින් ඒ නිසා පාරිභෝගිකයන්ට තියෙනවා වෙළඳපොළක පාරිභෝගික ස්වාධිපත්තිය. පාරිභෝගිකයට පුළුවන් වෙළඳපොළ හැසිරීම පිළිබඳ බලපෑමක් කරන්න. ඔහු සමහර භාණ්ඩය දැන් උදාහරණයක් ලෙස පසුගිය කාලය තුල විශාල වශයෙන් එළවලු මිල වැඩි කියලා ප්‍රචාරය කළා. පාරිභෝගිකයෝ එළවලු මිලදී ගැනීම සඳහා මේ මිල අධික එළවලු වෙනුවට වෙන ආදේශක එළවලු තෝරාගත්තා. එළවලු වෙනුවට පරිප්පු අර්ථාපල් යනාදියට වැඩි වශයෙන් යොමු වුණා. එළවලු එතකොට ගන්න සෙනගෙන් නැත්තම් මිල පාලට ගමන් කළා. ඒක තමයි වෙළඳපොළ ක්‍රමය. වෙළඳපොළ තුල පාරිභෝගිකයට තමයි Tamanට වඩා වාසිදායක වෙළඳපොළ තත්වයක් ඇති කර ගැනීම සඳහා කටයුතු කිරීමට වැඩි බලයක් තියෙන. අපි ඒකට රජයේ වශයෙන් උදව් කිරීමක් තමයි සතොසහරා කරන්නේ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිකම සිට කුරුණෑගල දක්වා කොටස ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පැය 12ක් තුළ රුපියල් 28,51,100ක ආදායමක් උපයා ඇති බව මහා මාර්ග අමාත්‍යාංශය පවසනවා. පසුගිය ඉරිදා දහවල් 12 සිට රාත්‍රී 12 දක්වා කාලය තුළ එම වාර්තාගත ආදායම උපයා ඇති බවයි මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ. එමෙන්ම එම කාලය තුළ මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ වාහන 13,583ක් ගමන් කර ඇති බවද අමාත්‍යවරයා විසින් සඳහන් කර තිබෙනවා. පසුගියදා අධිවේගී මාර්ගයේ විවෘත කිරීමත් සමග සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ සිට ඉරිදා දහවල් 12 දක්වා නොමිලේ ගමන් කිරීමට මහ ජනතාව වෙත අවසර ලබා දී තිබුණා. ගත වූ දින 8ක කාලය තුලදී කොළඹ වරාය නගරයේ නැරඹීම සඳහා පුද්ගලයන් 89,000කට අධික ජනකායක් පැමිණ ඇති බවට වාර්තා වී තිබෙනවා. දීර්ඝ සතියන්තයක් වූ පසුගිය දින කිහිපයේ එලෙස විශාල පිරිසක් මෙරීනා කලාපයට පැමිණ සිටි අයුරු දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ඉකුත් ජනවාරි 9 වනදා විවෘත කෙරුණු කොළඹ වරාය නගරයේ මෙරීනා කලාපය ඊට පසු දින සිටම නැරඹීම සඳහා ජනතාවට අවස්ථාව හිමි වුණා. ඒ අනුව සෑම දිනකම පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා කාලය තුලදී කොළඹ වරාය නගරයේ මෙරීනා කලාපයට ඇතුළු වී එම පරිශ්‍රය සංචාරය කිරීමට ජනතාවට හැකියාව පවතිනවා. ප්‍රවීණ ගායන ශිල්පී විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය ඊයේ අභාව ප්‍රාප්ත වුණා. මිය යන විට 71 වන වියේ පසු නීලා වික්‍රමසිංහ මහත්මිය ඉතාලියේ මිලානෝහි කොන්සල් ජෙනරාල්වරිය ලෙසයි කටයුතු කරමින් සිටියේ. ඊයේ පෙරවරුවේ ඉතාලියේ මිලානෝහිදී හදිසි හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන් ඇය මෙලෙස අභාව ප්‍රාප්ත වුණා. වර්ෂ 1998 තෙක් වසර 23ක කාලයක් පුරා ඇය සංගීත ගුරුවරියක ලෙස දිවයිනේ පාසල් ගණනාවකම සේවය කරනු ලැබුවා. කලාක්ෂේත්‍රයේ නොමද ආදරේ දිනු අතිදක්ෂ ගායිකාවක වන නීලා වික්‍රමසිංහ මහත්මිය ටිකිරිසිනා දෑතට වලලු පුංචි සිතේ පුංචි සිනා වැනි ගීත තුළින් මෙරට ජනතාව අතර ඉමහත් ජනාදරයට පාත්‍ර වූවා. සිංහල සංගීතයේ අමරණීය මතක සටහන් ඉතිරි කරමින් දිවි මඩලෙන් සමුගත් නීලා වික්‍රමසිංහ මහත්මියට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් නිර්වාණ සුවය ලැබේවායි අප ප්‍රාර්ථනා කරමු. බාධක මැද සිහින ජයගත් උපාධිධාරියා. අද කතාව ඔහු ගැන. ඔවුන් කිව්වා වයස අවුරුදු 2ේදී මම ජීවිතයෙන් සමුගනී කියලා. කිසි දෙයක් සිදුවුණේ නැහැ. ඔහු ජීවත් වුණා. ක්‍රිස්ටෝපර් ඇල්වරෙස්. ඔහු ගැන තමයි මේ කියන්නේ. දැන් වයස අවුරුදු 24ක්. ඇමරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ ජීවත් වෙන්නේ. මොන යම් හෝ හේතුවක් මත ක්‍රිස්ටෝපර් ඉපදෙන්නේ අනෙක් මිනිසුන්ට වඩා වෙනස් විදියට. ඇවිදින්න පුළුවන්කමක් තිබෙන නැහැ. තමන්ගේ වැඩ කටයුතු තනියෙන් කරගන්න පුළුවන්කමක් තිබෙන නැහැ. ඒත් ඔහු ඉස්සරහට ගියා. ඔහුගේ උස අඩි 2යි අඟල් 3ක්. ඔහුගේ පපු ප්‍රදේශය ඉතාම කුඩාවට තමයි පිහිටලා තියෙන්නේ. එක පෙනහැල්ලක් අක්‍රියයි. ජීවත් වෙන්නේ නල ආධාරයෙන්. ඒ නිසාම ක්‍රිස්ටෝපර්ගේ හැම දේකදිම උදව් කරන්නේ ඔහුගේ අම්මා. ඒත් විශ්වාස කරන්න ඔහු උපාධිධාරියෙක්.
ජනමාධ්‍ය සම්බන්ධ උපාධයක් ඔහු සම්පූර්ණ කරනවා. කොළොම්බියා සරසවියෙන් ඔහු විද්‍යා ශාස්ත්‍රවේදී උපාධයක් ලබාගන්නවා. ක්‍රිස්ටෝපර්ගේ අම්ම කියන්නේ ක්‍රිස්ටෝපර් නිසා ඇය ගොඩක් ආඩම්බර වෙනවා කියලා. ක්‍රිස්ටෝපර්ගේ අම්මා ඔහුට කිසිම අඩුවක් දැනෙන්න ඉඩ දුන්නේ නැහැ. ලියන්න වගේම ඉදිරියේදී ක්‍රීඩා මාධ්‍යවේදියෙක් වෙන්නත් ඔහු බලාපොරොත්තුවෙන් ඉන්නවා. සිහින තියෙනවා තමයි මිනිසුන්ට. ඒවා ජයගන්න මිනිස්සු වෙහෙසෙනවා. උස් සිහිනවලට පනතුන් ඔහුගේ කතාව අපට කියල දෙන දෙයක් තියෙනවා. ඒ තමයි නැහැ බැහැ කියන තැන්වල පුළුවන් කියලා හිතන්න. පුළුවන් හැම වෙලාවෙම උත්සාහ කරන්න. උත්සාහ කරන තැන්වල තියෙන්නේ ජයග්‍රහණය. ඉතින් ජයග්‍රහණයත් අරගෙන ඉස්සරහට යන්න. අවධානය විදෙස් පුවත් වෙත. නාගරික ප්‍රදේශයක පිහිටි අගනගරය වනාන්තර ප්‍රදේශයකට ගෙන යාමට සූදානම් වූ රටක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කළා. ආසියාතික රටක් වන ඉන්දුනීසියාවේ අගනුවර ජකර්තා සිට එරට බෝනියෝදිවීනේ පිහිටි කලිමන්තාන් ප්‍රාන්තයේ වනාන්තර ප්‍රදේශයකට රැගෙන යාමට ඉන්දුනීසියානු පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝගේ සංකල්පයකට අනුව එහි නව අගනගරයක් ගොඩනැගෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 32ක මුදලක් වැය කරමින්. නුසන්තාරා ලෙස නම් කෙරෙන එම නව අගනකරය එරට නව ආර්ථික මධ්‍යස්ථානයද වනු ඇති බව පාර්ලිමේන්තුවේදී සම්මත වූ එම පනත් කෙටුම් පතෙහි සඳහන් වන බව විදෙස් වාර්තා සඳහන් කළා. මිලියන 10කට අධික ජනගහනයක් සහිත ජකර්තා නගරේ දැඩි වාහන තදබදය මෙන්ම ජලගැලීම් සහ වායු දූෂණය ඉහළ යාම මෙලෙස එරට අගනගරේ වෙනත් ස්ථානයකට රැගෙන යාමට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අධික ශීත හිමිකුණාටු සහිත අයහපත් ශීත කාලගුණ තත්වයේ හේතුවෙන් ඇමරිකාවේ සහ කැනඩාවේ ගුවන් ගමන් දහසකට අධික සංඛ්‍යාවක් අවලංගු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පවතින අධික හිමිකුණාටු හේතුවෙන් කැරොලිනා සහ ජෝර්ජියා ප්‍රාන්තවල නිවාස ඇතුළු ස්ථාන ලක්ෂ 2කට වඩා වැඩි ප්‍රමාණයක විදුලිය ඇන හිටීම් වාර්තා වන බවයි. එමෙන්ම ඇලබාමා, ජෝර්ජියා, වර්ජිනියා, උතුරු කැරොලිනා සහ දකුණු කැරොලිනා ප්‍රාන්ත වෙත ශීත කාලගුණ හදිසි අනතුරු ඇඟවීම්ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව ඇමරිකානු ජාතික කාලගුණ සේවය සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුලත් හිමකුණාටු ඇමරිකාවේ නැගෙනහිර ප්‍රදේශයන්ට පහර දිය හැකි බවත් එහිදී ඇතැම් ප්‍රදේශවලට සෙන්ටිමීටර 30කට වඩා වැඩි දැඩි හිමපතනයක් අපේක්ෂා කරන බවයි. කෙසේ වෙතත් දැනටමත් පවතින කාලගුණික තත්ත්වයේ හමුවේ ජන ජීවිත රැසක් අඩාල වී ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ. හෙට ජනවාරි 19 වැනිදා LTTE සංවිධානය විසින් කොකාවිල් හිදී යාල්දේවි දුම්රිය පුපුරවා හැරීම සිදු කර ඇත්තේ 1985 වසරේ ජනවාරි මාස 19 වන දිනයි. එහිදී පුද්ගලයන් 37 දෙනෙකුගේ ජීවිතය අහිමි වූ අතර දුම්රිය ගමන් මාර්ගයට දැඩි අලාභහානි සිදු වුණා. කාර්මික ඥානය පදනම් කරගත් අධ්‍යාපනයක් වෙනුවෙන් මර්දාන කාර්මික විද්‍යාලය ආරම්භ කර ඇත්තේ 1894 වසරේ ජනවාරි මාස 19 වන දිනයි. ඉන්දියාවේ පළමු සහ එකම කාන්තා අගමැතිනිය මෙන්ම ලොව දෙවන අගමැතිනිය ලෙස ඉන්දිරා ගාන්ධි මහත්මිය පත්ව ඇත්තේ 1966 වසරේ ජනවාරි මාස 19 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.